සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටම ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සත්‍ය ලෝකටම සංනිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ වාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි ඔබ අප කවුරුත් මේ ආකාරයෙන් සදී පැහැදී සිටින්නේ. සුපින්නතුනි අප අද දින අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ කෘත්‍යාධිකාරී පූජ්‍යපාද නම කියනට අවසරයි පරකන්දෙනියේ සීලවංශ ස්වාමීන් වහන්සේව සාදුකාරයක් නංවා දෙපා නැමෙත පිළිගෙන සිටිනවා. සාදු සාදු සාදු. සුපින්නතුනි අද දින මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 162 පස්වන පටුමග උඩුගම ඇඹිලිපිටියේ පදිංචි DKS දිසානායක මහතා ඇතුළු පවුලේ සුපින්වත් පිරිස විසින් පින්වත් දායක පිරිස අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා. විශ්‍රාමික බැංකු නිලධාරී DKS දිසානායක මහතාගේ 2022 වූ මාර්තු මාස 12 වන දිනට යෙදෙන 70 වන ජන්මදිනය වෙනුවෙන් එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම, අපවත් වී වදාළ සියලුම බුද්ධ පුත්‍රයන්න් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කිරීම, නමින් මිය පරලොව ගියා වූ සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, දිසානායක මහතා සහ එම මැතිණියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, පවුලේ සියලුම දෙනාට සහ ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත්, කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝවාසී සියලු දෙනා සුවපත් වේවා, සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීම, රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවාරය වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවවිරු සියලු දෙනාට ආශිර්වාද කිරීමත්, කොරෝනා රෝගීන් මියගිය ලංකාවාසී ලෝවාසී සියලු දෙනාට සහ රටදෑ වෙනුවෙන් දිවි පිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම, දිදුල මාධ්‍යාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන පූජ්‍යපාද නම කියනට අවසරයි මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේටත් දේශකයන්න් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්තුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින්ම සැනසේවා යන ඒකායන ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමින් අද දවසේ මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා සදහවත් පිරිස දායකත්වයේ දරනවා. එසේනම් සුපින්නතුනි ශ්‍රද්ධා ශාන්ති කෞලපයන් පත් විවර කරගනිමින් අප ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. පින්වත් දේශකයන්න් වහන්සේට මෙතෙන් පටන් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාධමේ බජේත මිත්තේ කල්යානේ බජේත පුරිසුත්තමේති. ශ්‍රද්ධාවන්ත කුසලකාමී පින්වත්නි පින්වතියනි කුඩා දූදැරියනි තරුණ දූදැරියනි අද දවසෙත් සජීවීව
දිදුල මාධ්‍ය ජාලය හරහා ඔබ හැමදෙනාම මේ සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතයෙහි අර්ථයන් සොයන ගවේෂණයට ඉඩමග හසර පාදා ගන්නට. අද දවසේදී උඩුගම අංක 162 පස්වන පටුමග ඇඹිලිපිටියේ පදිංචි ඩී.කේ.එස්. දිසානායක මහත්මයා ඇතුළු පවුලේ සුපින්වත් පින්වතුන්ගේ දායකත්වයේ ඇතිව මුළු මහත් ලෝකයෙහි බණහාන මේ දිදුල මාධ්‍ය ජාලය හරහා එකතු වෙන හැමදිනාගේම ධර්මඥානෙ දියුණු වීම සඳහා උතුම් දායකත්වයේ සපුරමින් ඒ පින් ඇති පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඔවුනුත් බණ අහන ගමන්ම මේ මහා පින්කමට දායක වෙන්නේ. ඒ නිසා අපේ දායක පින්වත් හැමදෙනාමත් ඒ වගේම බණ අහන හැමදෙනාමත් තමන්ගේ ජීවිතයට අතිමහත් වෙච්ච කුසලයක් සිදු කරගන්නවා, නිවන් දොරටුවක් විවර කරගන්නවා කියන අදහසින් මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඕන. පින්වත්නි, අද දවසේදී මම තෝරාගත්තේ ඔබට ධර්මානුශාසනාවක් සිදු කිරීම වෙනුවෙන් අංගුත්තර තික නිපාතයෙහි සඳහන් වෙන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මයට සඳහන් වෙන්නේ සේවිතබ්බ සූත්‍රය ලෙසට. පින්වත් මේ සූත්‍ර ධර්මයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ අපගේ ජීවිතය කොහොමද ජීවත් කරවන්නේ, අර්ථාන්විත කරගන්නේ කියන වග ඊටමත් මනවින් කියලා දීලා තියෙනවා. ජීවිතය අර්ථාංගීමට අවශ්‍ය කරන ප්‍රමුඛම කරුණ ගැන තථාගතයන් වහන්සේ මේ දේශනාවෙදි සඳහන් කළා තියෙනවා. ඔබ දන්නවා නිවන් දකින ගමනේදී ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන කාරණා 4ක් තියෙනවා. සත්පුරුෂ සංසේවය, සද්ධම්ම ශ්‍රවණං, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපatti. කල්‍යාණ මිත්‍රයෝ හමුවීම, සද්ධර්මය ඇසීමට ලැබීම, ඒ ධර්මය නුවණින් මෙනෙහි කිරීම, ඒ ධර්මයට අනුව මෙහෙයවපු සිතක් ඇතිව ගුණ පිරීම, ධම්මානුධම්ම ප්‍රතිපatti පූර්ණේ කිරීම කියන මේ කරුණු 4 නිවන් දැකීමට යන හැම කෙනාටම අවශ්‍ය මූලිකම සාධකයි. එතකොට අද දවසේදී මා තෝරා ගන්නට ලැබුණු මේ සූත්‍ර දේශනාවෙත් සඳහන් වෙනවා ඇසුරු කිරීමට සුදුසු නුසුදුසු පුද්ගලයෝ කවුද කියලා. ඒ නිසා මා සිතනවා ඔබට මේ සූත්‍ර ධර්මයේ බොහොම වැදගත් වේවි කියලා. ඒ නිසා කල්‍යාණ මිත්‍රයෝ නිවන් දැකීමට අවශ්‍ය නිසාම, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිවන් දැකීමට අවශ්‍ය කරන නිසාම අද මේ සූත්‍ර ධර්මයේ ඔබට නිවන් ලබා ගැනීමේ ගමනට මහවගු වෙච්ච උපකාරයක් පවතින ධර්මයක් කියන වගම හිතේ තියාගෙන බණහන්ට ඕන. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට කතා කරලා කියනවා, මහණෙනි, මේ ලෝකේ පුද්ගලයෝ 3 දෙනෙක් මට පේනවා, විද්‍යාමාන වෙනවා, දකින්න හම්බෙනවා. කවුද 3 දෙනා? පින්වත්නි, මේ 3 දෙනා අතර එක්කෙනෙක් ඉන්නවා, ඒ ඇත්තව ඇසුරු කරන්න ඕනෙම කරුණාවෙන්. එයා තමාට වඩා සීලයෙන් අඩු නම්, තමාට වඩා සමාධියෙන් අඩු නම්, ප්‍රඥාවෙන් අඩු නම්, ඒ ඇත්තව ඇසුරු කළත් ඇසුරු කළ යුත්තේ කරුණාවෙන්. කරුණාවෙන් ඇසුරු කරාට කමන්නේ, ඒ ඇත්තාට දියුණුව පිණිස ඒ හැර වෙන කිසිදු කරුණක් මුල් කොටගෙන ඒ ඇත්ත ඇසුරු නොකොට යුතුයි. භජනය නොකොට යුතුයි.
ඇසුරු නොකොට යුතුයි, භජනය නොකොට යුතුයි. සේවනය නොකොට යුතුයි. තමාට වඩා සීලයෙන් බාල පුද්ගලයන්ව, සමාධියෙන් බාල පුද්ගලයන්ව, ප්‍රඥාවෙන් බාල පුද්ගලයන්ව ඇසුරු නොකොට යුතුයි. ඇසුරු කරන්න හොඳ නෑ. ඇසුරු කරනවා නම් ඇසුරු කර යුත්තේ ඒ ඇත්තාට යහපතක් පිණිස පමණයි. හැබැයි කරුණාව මුල් කරගෙන. නැත්නම් අපගේ තියෙන ගුණයද නැති වෙන්න පුළුවන්. අපගේ තියෙන යහපත් ධර්මද ඒ පුද්ගලයා නිසා නැති වෙන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්. Tamanට වඩා සීලයෙන් අඩු නම්, සමාධියෙන් අඩු නම්, ප්‍රඥාවෙන් අඩු නම් ඒ ඇත්තන්ව ඇසුරු නොකර ඉන්න කියලා බුදුහාමුදුරුව අපිට අනුශාසනා කරන්නේ. ඇසුරු කරනවා නම් ඇසුරු කළ යුත්තේ කරුණාව මුල් කරගෙන ඒ අයහපතෙහි ඉන්න දුස්සීල අයව, සමාධිමත් හිතක් නැති, ප්‍රඥාවක් නැති අයව ප්‍රඥාවේ පිහිටවනවා, සමාධියෙහි පිහිටවනවා, සීලයෙහි පිහිටවනවා කියන කරුණාවන්ත හිතෙන්මයි ඇසුරු කට යුත්තේ. නැත්තම් අපි පිරිහිනවා. මේක හැම දිනාටම වැදගත් කරුණා. විශේෂයෙන් ගුරු භවතුන් ඉන්නවා නම් ඒ ඇත්තන්ට විශේෂයි. දැන් අපි දන්නවා ගුරුවරු ඉන්නවා. ඒ ගුරු භවතුන්ට පෙළක් ශිෂ්‍යව හම්බෙනවා. ඒ ශිෂ්‍යව අතර පෙළක් අය ඉන්නවා සමහර අය. ඒ ඇත්තන්ට ජීවිතේ තේරෙන්නේ නැහැ. සිල්වත් නැහැ, සමාධිමත් භාවයක් නැහැ, ප්‍රඥාවක් නැහැ. එකඟ වෙච්ච මනසක් නැහැ. එවැනි අයව ඇසුරු කරන්නෙම කරුණාවෙන් ගුරුවරු. ඒ ඇත්තන්ගේ සීලේ දියුණු වෙන්න, සමාධිය දියුණු වෙන්න, ප්‍රඥාව දියුණු වෙන්න ලැබෙත්වා කියන කරුණා හිතවිල්ලෙන්. මේ කරුණ නැවත නැවත මම මේ ඔබට කියන්නේ කරුණාව මුල් කරගෙන තමයි තමාට වඩා සීලෙන් අඩු අය ඇසුරු කර යුත්තේ. සමාධියෙන් අඩු අය ඇසුරු කළ යුත්තේ, ප්‍රඥාවෙන් තමාට වඩා අඩු අය ඇසුරු කළ යුත්තේ කරුණාව මුල් කරගෙන ඒ ඇත්තන්ව ගොඩ දානවා කියන අදහසින්. මේ ජීවිතයේදී සසරනුත් ඒ ඇත්තන්ව ගොඩ දානවා කියන අදහසින්මයි. වෙන කිසිදු හේතුවක් ඇතුව ඒ ඇත්තන්ව ඇසුරු කරන්න එපා. ඔබ පිරිහෙන්න පටන් ගන්නවා. පින්වත්නි, මේ ලෝකයේ යහපත් මිනිස්සු පිරිහිලා තියෙන්නේ නරක පුද්ගලයන්ගේ ඇසුර නිසා. බොහොම යහපත් අය, බොහොම සිල්වත් අය, බොහොම සමාධිමත් හිත් තිබ්බ අය, ඒ වගේම ප්‍රඥාව තිබ්බ අය, තමාට වඩා ප්‍රඥාවෙන් අඩුත් අයත් එක්ක, තමාට වඩා සීලයෙන් අඩු පුද්ගලයන් එක්ක, ගුණයෙන් අඩු පුද්ගලයන් එක්ක ඇසුරට ගිහිල්ලා තමාගේ තිබ්බ ගුණේ නසා ගත්තා. තමාගේ තිබ්බ සීලේ නසා ගත්තා. තමාගේ තිබ්බ ප්‍රඥාව නසාගත්ත බොහෝ අය ලෝකයේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාලපඬිත කියන සූත්‍රයේදී යම් කෙනෙකු තමාගේ ශරීරය යොදලා, තමාගේ මනස යොදලා, තමාගේ කය යොදලා, වචන යොදලා යම් අකුසල ධර්මයක් කරනවා නම් ඒ ඇත්ත කුපමණ ප්‍රමාණයක පුද්ගලයෙක් වුණත්, මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙච්ච කෙනෙක් වුණත්, ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් වෙච්ච කෙනෙක් වුණත්, වයසින් වැඩිච්ච පරිණත මිනිසෙක් වුණත්, විශාල සමාජ පිළිගැනීමක් සහිත පුද්ගලයෙක් වුණත්, ඒ පුද්ගලයාට බුද්ධ දේශනාවේ කියන්නේ හුදෙක් හෙතෙම බාලයෙක් කියලා. යම් කෙනෙකු බාලයෙක් වෙන්නේ වයසින් නොවේයි. යම් කෙනෙකු බාලයෙක් වෙන්නේ හැම වෙලාවකදම හිතන විදිහටයි. ඔහුගේ සිතවිලි නරක නම්, ඔහුගේ කායික තත්වයන්ද, ඒ වගේම ඔහුගේ වාචසික තත්වයන්ද, නැත්නම් වචන සහ කායික දේවල් සියල්ලක්ම නරකයි, නපුරුයි. නරකට නපුරට හිතන කෙනා හැමදෙස්සම බාලයෙක්. එයා කුමන තරාතිරමක හිටියත්, එයා කුමන ස්තරයක හිටියත්, එයා කුමන ආයතනික ප්‍රධානියෙක් වුණත්, එයා රටේ විශේෂිත පුද්ගලයෙක් වුණත්, එයා ලෝකයේම පිළිගත් කෙනෙක් වුණත්, හිතන්නේ නරක විදිහට නම්, පවට කිට්ටු වෙමින් නම් හිතන්නේ, අකුසලයට කිට්ටු වෙන්න නම් හිතන්නේ, අකුසලයේ ගැනම නම් කල්පනා කරන්නේ,
අකුසල වැඩ නම් කරන්නේ වචනෙත් හොඳ නැත්තම් එයා තරාතිරමින් කොපමණ තැනක හිටියත් එයා බාලයෙක්. එනිසා ඔබට යෝජනා කරනවා බුද්ධ ශාසනයේ බාල පඬිත සූත්‍ර දේශනාවෙත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකු යහපත්ව හිතනවා නම් යහපත් වචන පාවිච්චි කරනවා නම් යහපත් කල් ක්‍රියාවක් තියෙනවා නම් යහපත් කායික ක්‍රියාවන් තියෙනවා නම් යහපත් වචන තියෙනවා නම් යහපත් මනෝභාවයන් තියෙනවා නම් එයා පඬිතෙක් කියලා. එයා කුඩා ළමයෙක් වුණත් එයාගේ චරිතය හොඳ නම් එයා පඬිතෙක් කියලා. කොපමණ ස්තරයක හිටියත් ඉහළ එයා නපුරක් හිතනවා නම් එයා හැම වෙලාවකදී මේ පුද්ගලයා බාලයෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේන සේවිතබ්බ සූත්‍රයේදී මහණෙනි ඇසුරු කරන්න ඕනේ හැම වෙලාවකදීම වාචනය කරන්න ඕනේ හැම වෙලාවකදීම තමාට වඩා ගුණෙන් සීලෙන් අඩු අය නොවේ. තමාට වඩා ගුණෙන් සමාධියෙන් සීලයෙන් ප්‍රඥාවෙන් අඩු අය ඇසුරු කරන්නේ නම් ඇසුරු කළ යුත්තේම කරුණාව මුල් කරගෙන. ඒක හොඳ පින්කමක්. මොකද බොහෝ වෙලාවට තමාව තමන්ගේ ආත්මයම පෙලක් වෙලාවට තමන්ගේ සසරම පෙලක් වෙලාවට තමාවත් තමාගේ ජීවිතයත් තමාගේ සසරමත් පෙලක් වෙලාවට අගතියකට වැටෙන්න පුළුවන් පෙලක් පුද්ගලයෝ ඇසුරු කිරීම ඇතුලේ. හැබැයි ඒ අභියෝගයේ බාරගෙන ඔබට හැකියාවක් තියෙනවා නම් කරුණාව මුල් කරගෙන සීලේ නොපිහිටපු පුද්ගලයන්ව සීලේ පිහිටවන්න. ගුණේ නොපිහිටපු පුද්ගලයන්ව ගුණේ පිහිටවන්න. ඥානේ නොපිහිටපු පුද්ගලයන්ව ඥානේ පිහිටවන්න. ප්‍රඥාවේ නොපිහිටපු පුද්ගලයන්ව ප්‍රඥාවේ පිහිටවන්න. ඔබ බෝසත්වරු. ඒක හැමෝටම කරන්න බෑ. යම් කෙනෙකු තමාට වඩා සීලෙන් අඩු කෙනෙක්ව සීලෙහි යොදනවා නම් සීලේ පිහිටවනවා නම් ආම වශයෙන් තමන්ගේ මට්ටමටවත් ගන්නවා නම් අපි කියමුකෝ තමන්ගේ අම්මා තාත්තා තමන්ට වඩා සිල්වත් නැත්තම් දරුවන්ට පුළුවන් ප්‍රයෝග පාවිච්චි කරන්න පුළුවන් සාම්‍ය ප්‍රයෝග හරි පාවිච්චි කරලා පින්වත්නි තමන්ගේ අම්මා අප්පච්චිව සීලේ පිහිටවන්න උනන්දු වෙන්න. අම්මා අප්පච්චිලා අම්මා තාත්තලා තමන්ගේ දරුවෝ සිල්වත් නැත්තම් සාම්‍ය ප්‍රයෝග පාවිච්චි කරලා තමන්ගේ දරුවන්ව සීලෙහි පිහිටවන්න කටයුතු කරන්න. එය මේ ලෝකයේ මිනිස්සෙකුට දිය හැකි උතුම්ම ත්‍යාගයයි. ණය පවා ගෙවෙනවා කියලා බුදු දේශනාවේ තියෙනවා. ණය ගෙවෙනවා. දරුවෝ අම්මා තාත්තව පිනෙහි යොදනවා නම් නැති සීලෙහි යොදවනවා නම් සිල්වත් කරනවා නම් ඔබේ ණය පවා ගෙවෙනවා. ඒ නිසා අපිට හැකියාවක් තිබෙනවා නම් මම මේ නැවත මේ කරුණ ඔබට කියන ඔබට හැකියාවක් තියෙනවා නම් පමණක් කරුණාව මුල් කරගත්ත හිතවිල්ලෙන් නරකෙහි යෙදෙන නැත්තම්වත් හොඳ කරන්න උත්සාහ වඩන්න ඒක බෝසත් ගුණයක්. හැබැයි කිසි වෙලාවකදී ඔවුන් පිළිබඳව ද්වේෂයකින් නැත්තම් ඔවුන්ගේ යම් අගුණ අපිට කාවදී නැති ක්‍රමයකින් තමයි හැම වෙලාවකදීම ඔවුන්ගේ ගනුදෙනු කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. අප හැම වෙලාවකදීම කටයුතු කළ යුත්තේ ඥානයට මුල් තැන දීලා. හදවත තිබිය යුතුයි. හදවතින් වැඩ කරන්න පුළුවන් මිනිසුන්ට හදවතත් එක්ක ඥානයක් තියෙන්න ඕනේ. ඥානය හදවතයි දෙකම මිශ්‍ර වෙච්ච තැන ගන්න තීන්දුව ඊටමත් පළල් තීන්දුව වෙනවා. ඒක ලුහු තීන්දුවක් නෙමෙයි, ලඝු තීන්දුවක් නෙමෙයි, කුඩා තීන්දුවක් නෙමෙයි. අපි ගන්න තීන්දුව හැම වෙලාවකදීම අපගේ හදවතත් අපගේ ඥානයත් දෙකම මිශ්‍ර කොට ගමයි ගන්න ඕනේ. එතකොට මේ තීන්දුව පළල්. ඒක කුඩා නෑ මේ තීන්දුව.
හදවතින් පමණක් තීන්දුව ගත්තොත් දවසක ඔබට අඩන්න සිද්ධ වෙන්න පුළුවන්. ඥාණයෙන් විතරක් තීන්දුව ගත්තොත් ඔළුව පාවිච්චි කරලා විතරක් තීන්දුව ගත්තොත් පළක් කළාද ඔබට අඩන්න සිද්ධ වෙන්න පුළුවන්. හදවතයි තමන්ගේ ඥාණයයි දෙකම මිශ්‍ර කරපු තීන්දුවක් නම් ගන්නෙ. ඒ තීන්දුව බොහෝ දුරට නිවැරදි වෙන්න පුළුවන්. බොහෝ දුරට නිවැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බවත් කල්පනා කරන්න ඕනේ. ඒ නිසා තථාගතයන් වහන්සේ පළවෙනි පුද්ගලයා විද්‍යමාන වෙනවා. මොකද්ද පළවෙනි පුද්ගලයා කවුද? එයාට ගුණවත් නැහැ. ඒගොල්ලෝ භජනය කරන්න සුදුසු නැහැ. ඇසුරු කරන්න හොඳ නැහැ. ඇසුරු කරන්න සුදුසු නැහැ. ඇසුරු කරන්න සුදුසු නැති ඇත්තෝ ලෝකේ ඉන්නවා. පාප කර්මයන් කරමින් සීලය රකින්න නැතුව ජීවිතය අධර්මික කරගෙන ජීවිතය බොහොම නරක විදිහට පාපයට නැඹුරු වෙමින් ඊටම නරක විදිහට තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරමින් පළක් වෙලාවට පිනට ලැබිච්ච සිය ශරීරය යොදා ගන්නවා පව් කරන්න. ඒක හරිය විශේෂ කරුණක් නේද? දැන් හිතන්න යම් කෙනෙකුට මිනිසෙක් වෙන්න ලැබිච්චේ ඊ타ත්ම වාසනාවන්ත පිනක් නිසානේ. යම් කෙනෙකුට හොඳ ඇස් දෙකක් හම්බෙලා තියෙනවා නම්, කන් දෙකක් හම්බෙලා තියෙනවා නම්, හොඳ ශරීරයක් හම්බෙලා තියෙනවා නම්, හිතන්න යමක් හම්බෙලා තියෙනවා නම්, ඒවා පුඤ්ඤාභි සංකාර නිසා නැත්නම් පින් නිසා හම්බ වෙච්ච ඒවානේ. පින් නිසානේ මේ ශරීරයක් හම්බ වෙන්නේ. පිනට නේ. පිනට හම්බ වෙච්ච පින් නිසා හම්බ වෙච්ච ශරීරයේ ප්‍රයෝජනයට අරගෙන පව් කරගන්නවනේ. පින් නිසා හම්බ වෙච්ච ශරීරයේ ප්‍රයෝජනයට ගන්න පව් කරගන්න. ඒක කොච්චර ඛේදනීයද නේද? පින් නිසා හම්බ වෙච්ච පිනට හම්බ වෙච්ච ශරීරය යොදා ගන්න ඕනේ පිනට නේද? පිනට යොදා ගන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවකදීම අපි යෝජනා කරනවා වැඩිහිටියෝ ඉන්නවා, සත්පුරුෂයෝ ඉන්නවා. මේ වල්මත් වෙමින් තියෙන සමාජයක අපි ඉන්නේ. අපේ කුඩා පරපුර, අපේ තරුණ පරපුර, ඊළඟට අපේ නව යෞවන වයසේ ඉන්න පරපුර ඉතාමත්ම ශීඝ්‍ර වශයෙන් ඒගොල්ලොන්ගේ අධ්‍යාත්මයට හානි කරගනිමින් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතවලට හානි කරගනිමින් ඉන්නවා. ඔවුන්ගේ අතුලාන්තේ හිස් කරගනිමින් ඉන්නවා. පළක් වෙලාවට ඉස්සර අපි ගම්වල අපේ කුඩා අවදී අපිට මතකයි අපිට අවවාද කරන්න වැඩිහිටියෝ හිටියා. අපිට අවවාද කරන්න ජ්‍යෙෂ්ඨ මිනිස්සු ගමේ හිටියා. ගම් පාලනය කරන මිනිස්සු හිටියා, යහපත් මිනිස්සු. ඒගොල්ලෝ අපිට අපේ ජීවිතය හදාගන්න අනුශාසනා කරා, හොඳ නරක කියලා දුන්නා. පළක් වෙලාවට දඩුවම් කරලා තියෙනවා. පළක් වෙලාවට ඒ ඇත්තන්ට බයෙන් අපි වැරදි වලින් ඈත් වෙලා ඉඳලා තියෙනවා. පළක් වෙලාවට අම්මා අප්පච්චි වෙන්න පුළුවන්. පළක් වෙලාවට ළඟම නිවසේ කරු හරි වෙන්න පුළුවන්. නැත්තම් ගමේ ප්‍රධාන කෙනෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. අපි ඒගොල්ලෝ නිසා රැකුණා. බණ පදයක් හරි ඇහෙන පුංචි ළමයෙක් ඉන්නවා නම්, තරුණ ළමයි ඉන්නවා නම්, යෞවන වයසේ අපේ තරුණ දරුවෝ ඉන්නවා නම් අහගන්න පුතේ. අපිට එහෙම තනි ගමනක් යන්න බෑ. අපිට එහෙම තනි ගමනක් තනියෙන් හුදකලාව හිතලා යන්න බෑ. මොකද හේතුව එහෙම යන්න පුළුවන් ශක්තිතාවයක් ඔබ ළඟ නැහැ. අවම ගානේ මා ළඟ නැහැ. අපිට එහෙම ශක්තිතාවයක් හැදිලා නැහැ. අපි තාම ජීවිතේ පරිණත වෙච්ච මිනිස්සු. පරිණත වෙන්න නම් ජීවිතයේ අත්දැකීම් තියෙන්න ඕන. ජීවිතයේ අත්දැකීම් නැතුව පරිණත වෙන්නේ නැහැ මිනිහෙක්. අත්දැකීම් හම්බ වෙන්න නම් ඔබ හැම වෙලාවකදීම ජීවිතය පිළිබඳව ගැඹුරුන් අධ්‍යයනය කරන්න ඕනේ. ඔබට හැකියාවක් තියෙනවා නම් ඊටම යහපත් වැඩිහිටියන්ව ඇසුරු කරන්න. ඒ ඇත්තන්ගේ අත්දැකීම් සමුදායක් ජීවිතය පිළිබඳව තියෙනවා. ඒ ඇත්ත ඇසුරු කරගෙන අත්දැකීම් ඔබට බෙදා ගන්න පුළුවන් යහපත් අත්දැකීම්. ඒ වගේම වැඩිහිටියෝ කරුණාව ටිකක් හෝ මුසු කරගෙන තමාගේ ඉදිරි පරපුර වෙනුවෙන්, මානව සංහිතිය වෙනුවෙන්, ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔබට හැකියාවක් ඇතනම් කරුණාව මුල් කරගෙන ඔවුන්ට අවවාදයක් කරන්න, ඔවුන්ට අනුශාසනාවක් කරන්න, හොඳ නරක කියලා දෙන්න. පළක් වෙලාවට ඔබට චෝදනා එන්න පුළුවන්. හැබැයි ඔබ සස්සිතින් නම් ඒක කරන්නේ. ඔබ වංචනික හිතකින් නෙවෙයි නම් ඒක කරන්නේ. ඔබ ලාභ අපේක්ෂාවක් නොකරමින් නම් ඒක කරන්නේ. ඔබට මොන චෝදනාවක් අධ්‍යාත්මික සුවය තියෙනවා.
ඒ ඊටම වැදගත් කරුණක්. මොකද මේ ලෝකේ යහපත් දේවල් කරන්න කිව්ව මිනිස්සුන්ට බැනුම් තමයි අවසානයේදී අහන්න හම්බෙලා තියෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේව කීවතාවක් ඝාතනය කරන්න ආවද? නාලාගිරිය ඇතු ලවාල් ඝාතනය කරන්න හැදුවා. දුනු වායෝ යොදලා ඝාතනය කරන්න හැදුවා. ගල් පෙරලලා ඝාතනය කරන්න හැදුවා. චරිත ඝාතනය කරන්න හැදුවා. ප්‍රත්‍ය පහසුකම් නැති කරලා උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස ඒ ශාසනය නසන්න හැදුවා. ඒව ස්වභාවිකයි. කුමන දේ කළත් ඔබ දන්නවා නම් ඔබ අවංක නම් වැඩ කරේ කියලා එය ඔබට සතුටු වෙන්න කරුණක් නෙවෙයිද? පින්වත්නි, හැම වෙලාවකදීම ලෝකයේ මිනිස්සු අපිට ප්‍රශංසා කරන්නේ නැහැ. යම් තැනකදී අපිට දෝෂාරෝපණයක් විඳින්න සිද්ධ වෙනවමයි. පෙලක් කළාට හොඳ වැඩ කරමින් ඉඳද්දිම ඔබට දෝෂාරෝපණයේ භුක්ති විඳින්න හම්බ වෙවි. හැබැයි අපි හැම වෙලාවකදීම බොහොම කල්පනාකාරීව ජීවත් වෙන්න ඕනේ. අපි කරන හොඳ වැඩ නතර කරන්න හදපු බලවේගයක් කියන වගේ හිතාගෙන නැවත නැවත ශක්තිමත් හොඳ වැඩේ කරන්න ඕනේ. ඒ නිසා මා යෝජනා කරන වැඩිහිටියන්ට සත්පුරුෂ වැඩිහිටියනි ඔබ ඔය ඇත්තන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරන්න. ඔබ අද ඔතන ඉන්නේ වැඩිහිටි පින්වත්න පිරිස් ඔබට ඔබේ කුඩා කාලයේදී යහපත් සත්පුරුෂ වැඩිහිටියන් අවවාද කරන්න ඇති. ඒ ඇත්තොන්ට පින් සිද්ධ වෙන්න. ඒ නිසා ඔබත් කරුණාව මුල් කරගෙන අවවාද කරන්න ඕනේ. පෙලක් අය අහන්නෙම නැහැ. ඔබ පොඩි කාලේ මගේ පොඩි කාලේ වගේ නෙමේ වර්තමාන සමාජය. ඒගොල්ලෝ අහන්නේ නැහැ ඇත්තටම. ඒගොල්ලෝ ඉන්නේ වෙන ලෝකෙක. ඒගොල්ලෝ මේ සුහුරු යුගයක ඉන්නේ. ස්මාර්ට් යුගයක ඉන්නේ. ඔබට වඩා ඒගොල්ලෝ තාක්ෂණික වශයෙන් දැනුවත්. ඒක හරි. ඒක සම්පූර්ණ ඇත්ත. තාක්ෂණික වශයෙන් ඕන් ඔබට වඩා දැනුවත්. හැබැයි අපේ පුංචි දරුවන්ට අපි කියන ඔබ තාක්ෂණිකව විතරයි දැනුවත්. ඔබ අත්දැකීම් වලින් දැනුවත් නැහැ. අත්දැකීම් වලින් දැනුවත් වෙන්න නම් අපි ජීවිතේ පරිණත වෙන්න ඕනේ. ජීවිතේ යම් කාල පරිච්ඡේදයක් ගත කරලා ඉන්න ඕනේ. කාල පරිච්ඡේදයක් ගත නොකරපු කෙනෙක්ට තාක්ෂණිකව දැනුම ලැබුණත් පෙලකලට තේ එකක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. ලෝකේ අල්ලන්න පුළුවන් වෙන විදියට යාට පෙලකලට හැකවරයෙක් වෙන්න පුළුවන් එයාට. ඒ කියන්නේ ලෝකයේ තියෙනා වූ විද්‍යුත් උපකරණ වලට අනිත් අයගේ පුද්ගලික ගිණුම් වලට ඇතුල් වෙන්න පුළුවන් කුසලතාවයේ තියෙන්න පුළුවන් එයාට. ඒක අකුසලයට යොදාගෙන තියෙන්නේ. එහෙම තියෙන්න පුළුවන් පෙලක් කෙනෙකුට. හරි. ඊට වඩා හොඳ දෙයකට පෙලක් වෙලාවට තම යහපත් දෙයකට ඒ මුදුකාංග පාවිච්චි කරන්න පුළුවන් පෙලක් කෙනෙකුට. හැබැයි ප්‍රායෝගික තලයේ දියුණුවටපත් වෙන්න අවශ්‍ය කරන කාරණා පෙලක් තැන් වල නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අත්දැකීම් අවශ්‍යයි. ඒ නිසා මා කරුණාවෙන් යෝජනා කරනවා තරුණ පින්වන්ත දරුවන්ට. මං කරුණාවෙන් යෝජනා කරනවා තරුණ දියණිවරුන්ට. ඒ වගේම අපේ ආදරණීය පුංචි කුඩා ලදරුවන්ට, දැරියන්ට, අපේ තරුණ ළමයිට විශේෂයෙන් ඔබ බොහොම සබුද්ධික වෙන්න ඕනේ. ඔබට තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. අතීතයේ බොහෝ දේවල් ඔබට ඉගෙන ගන්න තියෙනවා. ඒ ගැන කල්පනා කරන්න. ඒ නිසා මම ඒ බව කල්පනා කරමින් යෝජනා කරමින් නැවතත් ඔබට කියන්නේ බුද්ධ දේශනාවට අනුව නැවත හැරිලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා පින්වත්නි, යම් කෙනෙකු ඇසුරු කරනවා නම් තමාට වඩා සිල්වත් නැති, සමාධිහිතක් නැති, ප්‍රඥාවක් නැති අයව ඇසුරු නොකර ඉන්න ඕනේ කියලා. ඇසුරු කරනවා නම් ඇසුරු කළ යුත්තේම තමාට වඩා වැඩි ගුණවත් කෙනෙක්වයි, තමාට වඩා වැඩි සිල්වත් කෙනෙක්වයි, තමාට වඩා වැඩි ප්‍රඥාවන්ත කෙනෙක්වයි, සමාහිත හිතක් තියෙන, එකඟ වෙච්ච මනසක් තියෙන මිනිසෙක්වයි. මේ දෙවෙනි කරුණයි. යම් කෙනෙකු ඇසුරු කරනවා නම් ඇසුරු කළ යුත්තේ තමා හා සමාන ගුණ තියෙන කෙනෙක්, තමා හා සමාන සිල් තියෙන කෙනෙක්, තමා හා සමාන සමාධි හිතක් තියෙන කෙනෙක්, එකඟ වෙච්ච මනසක් තියෙන කෙනෙක්, තමාට වඩා ප්‍රඥාවන්ත කෙනෙක්. පින්වත්නි, තව තැනකදී මේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා යම් කෙනෙකු තමාට වඩා වැඩි ගුණ තියෙන කෙනෙක්, තමාට වඩා වැඩි සිල්වත් කෙනෙක්,
තමාට වඩා වැඩි යහපත් කෙනෙක්, තමාට වඩා එකඟ වෙච්ච හිතක් තියෙන කෙනෙක්, තමාට වඩා ප්‍රඥාවන්ත වෙච්ච කෙනෙක් ඇතනම් ඒ පුද්ගලයාව ඇසුරු කළ යුත්තේ ගරු කරමින් කියලා, සත්කාර කරමින් කියලා, සංග්‍රහ කරමින් කියලා, වඳිමින් පුදමින් කියලා. තමන්ට වඩා ගුණවත් සිල්වත් යහපත් සමාධි හිතක් තියෙන ප්‍රඥාවන්ත යහපත් සත්පුරුෂයන් ඇසුරු කරන්න කියන්නේ වඳිමින් පුදමින් ගරු කරමින්. එනිසා මේ කරුණු තුන නැවතත් ඔබ හොඳට ධාරණය කරගන්න ඕනේ. ඉස්ලාම අපි කිව්වා යම් කෙනෙකු ඇසුරු කරන්න ඕනේ ඒ ඇත්තා තමාට වඩා සීලෙන් අඩු, සමාධියෙන් අඩු, ප්‍රඥාවෙන් අඩු අය නෙවෙයි. යම් කෙනෙකු සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් අඩු කෙනෙක්ව ඇසුරු කරන්නේ නම් ඇසුරු කළ යුත්තේ හැම වෙලාවකදීම කරුණාව මුල් කරගෙන ඔවුන්ව යහපතෙහි යොදනවා කියන අදහසින් විතරයි. ඊළඟට ඇසුරු කරනවා නම් ඇසුරු කර යුත්තේ තමන් හා සමාන ගුණ ඇති, සිල් ඇති, සමාධි හිතක් තියෙන, එකඟ වෙච්ච මනසක් තියෙන, දෝලණය නොවන මනසක් තියෙන කෙනෙක්ව. ඒ වගේම ප්‍රඥාවන්ත කෙනෙක්ව. එහෙමත් නැත්නම් ඇසුරු කරනවා නම් ඇසුරු කළ යුත්තේ, භජනය කරනවා නම් භජනය කළ යුත්තේ, පෛරුපාසා නම් පවත්විය යුත්තේ ගරු කරමින්, සත්කාර කරමින්, සම්මාන දක්වමින්, ගරු කරමින් ඇසුරු කළ යුත්තේම හැම වෙලාවකදීම තමාට වඩා ගුණ ඇත්තෙක්, තමාට වඩා සිල් ඇත්තෙක්, තමාට වඩා සමාධි හිතක් තියෙන කෙනෙක්, තමාට වඩා ප්‍රඥාව තියෙන කෙනෙක්. ඒක මේ තරුණ ව්‍යවසායකයන්ටත් අදාළයි. ඔබ ඇසුරු කරන්න ඕනේ ඔබට වඩා නිපුණතාවයේ තියෙන අයවයි. ඔබ ඉන්න ශ්‍රේෂ්ඨ යම් තැනකද, ඔබ ඉන්න ශ්‍රේෂ්ඨ, ඔබ ඉන්න ෆීල්ඩ් එක, ඔබ වැඩ කරන තැන ඔබ ඇසුරු කරන්න ඕනේ ඔබට වඩා අත්දැකීම් සමූහයක් තියෙන පුද්ගලයන් එක්ක, වැඩිහිටියොත් එක්ක. ඒ ශ්‍රේෂ්ඨයේ යම් තරමක් දුර ගියපු අයත් එක්ක වැඩ කරාම ඔබට පළපුරුදුකම්, හුරුපුරුදුකම්, දැකපුරුදුකම් ඇති වෙනවා. කලපුරුදුකම් ඇති වෙනවා. දැකපුරුදු, හුරුපුරුදු, කලපුරුදු ඇති වුනහම, හුරුපුරුදු ඇති වුනහම ඔබට ඔබේ ශ්‍රේෂ්ඨයේ, ඔබේ වැඩිහිටියෝ, ඒ ප්‍රවීණයෝ හා සමාන වෙන්න කල් යනකොට ඔබට අවස්ථාව හම්බෙනවා. ඔබ වැඩ කරන්නේ යම් ශ්‍රේෂ්ඨයකද ඔබ අවංකව වැඩේ කරන්න. අඛණ්ඩව කරන වැඩක් ඇතුලේ ඔබට ඔබේ ජීවිතයේ අනාගතයක් තියෙනවා. ඕනම වැඩක් අඛණ්ඩව කරගෙන ගියාම ප්‍රතිඵල තියෙනවා. පෙලක් ප්‍රතිඵල ළඟින් ලැබුණත් පෙලක් ප්‍රතිඵල බොහෝ දුර තියෙන්නේ. අපි දන්නවා ලෝකයෙහි ඊ타ත්ම අනර්ග නිෂ්පාදනයන් ලෝකයට ඉදිරිපත් වෙන හැම වෙලාවකදීම ඒ වෙනුවෙන් දරුණු ගණයේ වෙහසක් වින්ද, දරුණු ගණයේ වෙහසක් වින්ද පුද්ගලයෝ නිසා තමයි අපිට පහසුකම් පෙලක් වෙලාවට හම්බෙලා තියෙන්නේ. ඒගොල්ලොන් ඒ වෙනුවෙන් විශාල වශයෙන් කැපකිරීම කරලා තියෙනවා තමන්ගේ නිර්මාණය වෙනුවෙන්. ඒ නිර්මාණය පෙලක් වෙලාවට ලෝකයේ යහපත වෙනුවෙන් පැවතිලා තියෙනවා. ඒ යහපත වෙනුවෙන් පැවතීමේ නිර්මාණය වෙනුවෙන් ඔහු පෙලක් වෙලාවට තමන්ගේ මුළු ජීවිතේ හරි අඩක්ම පෙලක් වෙලාවට මුළු ජීවිතේම වැය කරපු මිනිස්සු ඉන්නවා. නිකන් උපහරණයක් ගත්තොත් ආගමිකව තථාගතයන් වහන්සේ බෝසත්වරයෙක් හැටියට අනාදිමත් සසරේ අනන්ත කල්ප ගණන් පාරමිතා පුරන්න දුක් විඳින්න වෙහෙසුනේ එකම එක සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්නටයි. ඒ සම්මා සම්බුද්ධත්වයේ නැමැති මහා ආලෝකයේ පහළ වුණු නිසා, තථාගතයන් වහන්සේ නිසා අදත් ඔබත් මමත් කොච්චර සැනසෙනවද බණපදයක් ඇහුවම. ජීවිතයේ ඕනෑම ගැටලු අවස්ථාවක, ඕනෑම ප්‍රශ්න අවස්ථාවක, ඕනෑම ජීවිත ගැට සම්පන්න අවස්ථාවක අපේ මනස සුවපත් වෙන්නේ නැද්ද? ධර්මයේ තියෙන මහා පුදුමාකාර විදිහේ අධ්‍යාත්මික ශක්තියක් ජීවිතයේ ඕනම ගැටලු අවස්ථාවකදී, ප්‍රශ්න සහිත අවස්ථාවකදී බණ දහමක් ඇහුවම, බණ පදයක් ඇහුවම මහා පුදුමාකාර ආශ්චර්යමත් සිද්ධියක් පින්වත්නි සිත නිවෙනවා.
මේ අඬමින් දොඩමින් ඉන්න මිනිස්සු බණ පදයක් ඇහුවම හිත නිවා ගන්නවා. ඒ ධර්මයේ තියෙන මහා ආශ්චර්යමත් ස්වභාවයයි. ඒ ආශ්චර්යමත් ස්වභාවයේ ඇති ධර්මයත් එක්ක ඔබ කිට්ටු වෙන්න. බජතේ පාපකේ මිත්තේ බජතේ පුරිසාදමේ. බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. ඇසුරු නොකටයුත්තේ කවුද? ඇසුරු කටයුත්තේ කවුද? පුරුෂ අධමයන් ඇසුරු නොකට යුතුයි. න බජේ පාපකේ මිත්තේ පෞකාරී මිත්‍රයෝ මිත්‍රය වුණත් පව් කරනවා නම් ඇසුරු කරන්න එපා. ඒගොල්ලෝ මිත්‍රෝ නෙවෙයි. ඒ අත්ව අපාය සහායකයෝ. මිත්‍රයා කියලා කියන්නේ පවට ඔබව ඇදන් යන කෙනාට නෙවෙයි. මිත්‍රයා කියලා කියන්නේ කල්යාණ ධර්මයේ ඔබ යොදන කෙනාටයි. මිත්‍රයෝ හැමතිස්සෙදිම ඉන්න ඕනේ යහපත වෙනුවෙන්, හොඳ දේ වෙනුවෙන්, නිවැරදි දේ වෙනුවෙන්. ඔබව නරකට නපුරට ඇදන් යනවා නම් යා මිත්‍රෙක් වෙන්නේ කොහොමද? මිත්‍ර කියන අදහස එන්නේ මෛත්‍රියෙන්නේ. මෛත්‍රී සම්පන්න කෙනෙක් කොහොමද කෙනෙක්ව නරකට පොළඹව ගන්නේ? යම් කෙනෙකු පාපිකාරී වැඩ කරනවා නම් පුද්ගල සමූහයක් එකතු වෙලා ඒගොල්ලන්ට මිතුරෝ කියන්න පුළුවන්. පව් වැඩ කරන මිතුරෝ සමාජ ව්‍යවහාරයේදී. හැබැයි ඒගොල්ලෝ මිතුරෝ නෙවෙයි. ඒ වචනේ පවා ඒගොල්ලෝ අවිභාවිත කරනවා. ඒ වචනේ දූෂණය කරනවා ඒගොල්ලෝ. ඒ වචනේ මිත්‍ර කියන වචනේ යොදන්න සුදුසු නෑ එතෙන්ට. මිත්‍ර කියන්නේ මෛත්‍රිය. මෛත්‍රියෙන් කොහොමද පව වැඩ කරන්නේ? රහමර බොන්නේ. පෙලක් කළාට පිරිස් එකතු වෙලා පෙලක් අයව ඝාතනය කරනවා. පුද්ගලයන්ව සතු ඝාතනය කරනවා. මද්දහවේ ගන්නවා, මත්වතුර ගන්නවා. ඒගොල්ලෝ මිතුරද? මෛත්‍රියෙන් කොහොමද කුඩු ගහන්නේ? මෛත්‍රියෙන් කොහොමද අරක්කු බොන්නේ? මෛත්‍රියෙන් කොහොමද ඝාතනය කරන්නේ? ඒගොල්ලෝ මිත්‍රෝ නෙවෙයි. එයත් පාපයට කැමති පාපිච්ච මිනිස්සු. අර චංකම කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිජ්ජුකුට පර්වත වැඩ ඉන්න කාලේදී මහණෙනි සරියුත් ස්වාමීන් වහන්සේ සමග ස්වාමීන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා. ඒ සරියුත් ස්වාමීන් වහන්සේ වගේ ප්‍රඥාවත කැමති ස්වාමීන් වහන්සේලා සරියුත් හාමුදුරුවොත් එක්ක සක්මන් කරනවා. ඉර්ධියට කැමති ස්වාමීන් වහන්සේලා මුගලන් ස්වාමීන් වහන්සේ සමග සක්මන් කරනවා. දූතාංග ගුණ රකින්න කැමති මහා උත්තම ස්වාමීන් වහන්සේලා දූතාංග ධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග සක්මන් කරනවා. දිවසට අගතැන්පත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සමග ඒට කැමති ස්වාමීන් වහන්සේලා සක්මන් කරනවා වගේම පවට කැමති පාපිච්චි භික්ෂූන් වහන්සේලා දේවදත්තයන් සමග සක්මන් කරනවා මේ ගිජ්ජකූට පර්වතය අසල කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. ඔය චංකම සූත්‍රයේදී. පවට ලැබී ඇත්තෝ එකට එකතු වෙනවා. එක පෙඳ ඇති ඇත්තෝ එක පෙඳ ඇති කුරුල්ලෝ එක අත්තේ වහනවා කියනවා. හැබැයි ඒගොල්ලෝ මිත්‍රෝ නෙවෙයි ඈ. මිත්‍රයෝ කියන්නේ මෛත්‍රියටමයි. මෛත්‍රියෙන් පවඩ කරන්න බෑ. ඒ නිසා මා නැවත යෝජනා කරනවා ඔබට. න බජේ පාපකේ මිත්‍රේ. බුද්ධ දේශනාවේ තියෙන පාපකාරී මිතුරෝ ඇසුරු කරන්න එපා. ඇත්ත මිතුරෝ නෙවෙයි. න බජේ පුරිසාදමේ පුරිස අධමයන්. නපුරු වැඩ කරන, නරක වැඩ කරන, සමාජ අසහනයට වැඩ කරන, සමාජයේ අයහපත වැඩ කරන මිනිස්සු ඇසුරු කරන්න එපා. විශේෂයෙන්ම දරු පිරිසට අපි මේ යෝජනා කරන්නේ. ඔබේ අධ්‍යාත්මයට හානි කරගන්න එපා. බජේත මිත්තේ කල්යාණේ ඇසුරු කළ යුත්තේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිනිස්සු මේ ලෝකේ කල්යාණ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ධෛර්යයෙන් තමයි මේ ලෝකෙ මෙහෙම පවතින්නේ. අධිකතර අමාරුවෙන් අපහසුවෙන් යහපත් මිනිස්සු සත්පුරුෂ මිනිස්සු මේ ලෝකේ යහපත් කරන්න ඕනේ කියලා හිතවිල්ලෙන් ඉන්නවා. හැම වෙලාවකදී මිනිස්සුන්ගේ යහපත් හිතවිල්ල නිසා ලෝකෙට යහපතක්ම වෙලා තියෙනවා. යහපත කරන්න ගිය මිනිස්සු පෙලක් වෙලාට විශාල හානිකර තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. එනමුදු මේ මිනිස්සු නිසා අද සැහැණේට පත් වෙන විශාල පිරිසක් ඉන්නවා. බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ
උත්තම පුරුෂයෝ ඇසුරු කරන්න. උත්තම පුරුෂයෝ කියලා කියන්නේ පින්වත්නි හැම වෙලාවකදීම හොඳ දේ කල්පනා කරන, හොඳ දේ කියන, හොඳ දේ හිතන, හොඳ දේ ප්‍රකාශ කරන ඇත්තෝ. ඔබට වඩා ගුණවත් අය ඇසුරු කරන්න. ඔබට වඩා යහපත් අය ඇසුරු කරන්න. ඔබට වඩා ප්‍රඥාව ඇසුරු කරන්න. ඔබට වඩා නැනවත් අය ඇසුරු කරන්න. එහෙම නැත්නම් ඔබ හා සමාන ගුණ ඇති අය ඇසුරු කරන්න. සමාන සිල් ඇති අය ඇසුරු කරන්න. සමාන එකඟ හිතක් තියෙන, සමාන ප්‍රඥාවක් ඥානයක් තියෙන අය ඇසුරු කරන්න. ඔබට වඩා බාල වෙච්ච අකුසල් කරන මිනිස්සු ඇසුරු කරන්න යන්න එපා. ඇසුරු කරන්නේ නම් ඇසුරු කළ යුත්තේ ඒ ඇත්තන්ව බේරා ගන්නවා කියන කරුණා හිතින්මයි. ඒ තමයි මේ සේවිතබ්බ සූත්‍රයේ අර්ථය. සේනම් අද පැයක් තිස්සේ ඔබ බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ගෞරවයෙන් බණ ඇහුවා, පින් සිද්ධ කරගත්තා. මහා දානානිසංසයක් ලබා ගත්තා. මේ උදාාර ධර්ම ශක්තිය හැම දිනාටම යහපත, සෙත, ශාන්තිය පිණිසම ධර්මාව බොහෝ දෙයින් සැනසෙන්නට හේතු වාසනා වෙත්වා. සාදු 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 ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අංක 166 ඒ පස්වන පටුමග උඩගම ඇඹිලිපිටිය ලිපිනෙහි පදිංචි ඩී.කේ.එස්. දිසානායක මහත්මයා ඇතුළු පවුලේ සුපින්වත් පිරිසගේ දායකත්වයේ ඇතිව විශ්‍රාමික බැංකු නිලධාරී ඩී.කේ.එස්. දිසානායක මහත්මයාගේ 2022 මාර්තු 12 වන දිනට යෙදෙන 70 වෙනි ජන්මදිනය වෙනුවෙන් එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන දාර හිතවිල්ලෙන් මේ පින්කම කරන්නේ. එතුමාට ආයුෂ වැඩේවා, දීර්ඝායුෂ වේවා. අපවත් වදාළ සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න බොහොම සත්සිතවිල්ලෙන් ඒ උතුම් අදහස එලෙසම ඉටු වේවා. ළමින් මිය පරලොව ගියා වූ සංසාරේ ඥාති හැම දෙනාට පරම්පරාවේ ඥාතීන්ට පින් ලැබේවා, දීර්ඝායුෂ වේවා. දිසානායක මහත්මයා සයම මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒසේම සිද්ධ වේවා. පවුලේ සියලු දෙනාට සම්බන්ධ වෙච්ච කාටත් ආශිර්වාදය, ලෝකවාසී හැම දෙනාට සිත සාන්තිය පිණිසත් කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට සුවපත් වේවා කියන හිතවිල්ලත් සියලු වදුරු විපත් දුරු වෙලා රෝගීන් ආරක්ෂා වේවා. දීපද දුරු තැබුවා වූ දිවා රෑ දෙකේ වෙහෙසෙන්නා වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සුව විරුවන්ට ආශිර්වාද පින් දෙන්නටත් කොරෝනාදී වසංගත වලින් රටදැයට අහිමි වෙච්ච ආදරණීය අපේ සහෘද ජනතාවට රණවිරුවන්ට පින් ලැබෙන්න ඕනි කියන අදහස අපේ දුදුළු මාධ්‍ය ජාලයේ ගරු සභාපති ස්වාමින් වහන්සේ නම කීමට අවසර පූජනීය මාලිගාවේ විලාසජී නායක ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් නෑහිත මිතුරන්ටත් බණ ඇසූ ඔබ හැම දිනාටමත් ආශිර්වාද වේවා කියන හිතවිල්ල තියෙනවා. ඒ සියලු යහපත් බලාපොරොත්තු ඊටාම හොඳින් ඉටු වේවා. කල්යාණ මිතුරු මිත්‍රයෝ හමු වේවා. ජීවිතයේ ගුණ නැන නිවුණු කර ගැනීමේ වාසනා ගුණ මතු වේවා. සසර පිං මතු වේවා. මෙලව සසර සුවදායක වේවා. ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. පරලෝක ප්‍රාප්ත වෙච්ච සීලුම ඥාතිවරු පිං අනුමෝදන් වෙලා සපවත් වේවා, සුවපත් වේවා, අධ්‍යාත්මයෙන් වැඩේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගනිත්වා. නොයේකුත් මහා පින්කම් කර ගැනීමට වාසනාව පෑදේවා. ගුණ යහපත්කම් වැඩේවා. දූදර මුණුපුණු මිරියන්ගේ යහපත් බෝසත් ගුණ වැඩෙන්න මේ මහා පින් බලය හේතු වාසනා වේවා. මෙලව සසර ජීවිතයේ සුවපත් වේවා. වඩ වඩා ඉක්මන් භවයක උතුම් නිවන් ධාතුවෙන් සැනසෙන්න අපි කාටත් මේ මහා පින් බලය හේතු වාසනාම වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 සාදු. සුපින්නතුනි, අද දින මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට අප ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තා වූ උතුම් කුසල ධර්මයන්ගේ අනුභවයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබී තවත් চিරාත් කාලයක් මෙවන් උතුම් ශාසනික මෙහෙවරක නිරත වන්නට ශක්තිය ධෛර්ය වාසනාව නිරන්තරයෙන්ම උදා වේවා කියා අප කවුරුත් සාදු නාදයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරූ ඔබ සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝවාසී සියලු දෙනාගේත් යහපත් අරමුණු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරමින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැරඩිය වෙත උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙතකින් නිමවට පත් වෙනවා. ඔබ සියලුම දෙනාට දලදා සමිඳු පේටයි.